සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත්
ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපි කලින් දවසක සාකච්ඡා කරපු චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාවේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න. සුබ මානවක නිසා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කොට වදාළේ. සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න වගේක් අහනවා. ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික විසඳගන්න බොහොම උවමනාවෙන් ඉන්නවා. නමුත් මේ සුබ මානවකයා හරීම මාන්නක්කාරයි. ඔහුගේ තාත්තත් එහෙමනේ. ඉතින් පුතාත් ඒ විදිහමයි. භාග්‍යතුන් වහන්සේ දන්නවා මොහු මේ ප්‍රශ්න ටික අහන්න එන්නේ භාග්‍යතුන් වහන්සේත් හරියටම දන්නවද කියලා හිත. මොකද මේ සුබ මානවකයා අංග ලක්ෂණ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න ටික අහපුවාම භාග්‍යතුන් වහන්සේ තීරණය කළා ඊටාම කෙටියෙන් උත්තර දෙන්න ඕනේ. ඉතින් ඔහු ප්‍රශ්න අහනවා. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. සඳහන් කරනවා ඊටාම රසවත් මිහිරි ආහාරයක් පුද්ගලයෙක් ඉදිරියේ තියලා ඔහුගේ මුඛය මනාව රෙදි කෑල්ලකින් බැඳා වගේ. ආහාරයේ බොහොම මිහිරි, අනුභව කරන්න බෑ. මුඛය වහලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් සුබමානවක ප්‍රශ්න ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මනාව උත්තර ලැබලා දුන්නා. නමුත් සුබමානවකට තේරෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරලම උත්තර දෙන්නේ. සුබමානවකට නොතේරෙන්නේ. අන්න ඒ නොතේරුණ නිසා සුබමානවකයා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි, ඊටා කෙටියෙන් දේශනා කරපු මේ කරුණු මට එකක්වත් වැටහුනේ නැහැ. ස්වාමීනි, මට වැටහෙන පරිදි දේශනා කරනසේක්වා කියලා. එතකොට මොනවද සුබමානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තියෙන්නේ? සුබමානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ලෝකේ ඉපදිලා ඉන්න සත්වයන්ගේ ජීවිත විවිධයි. සමහර අය අල්පායුෂ්කයි. සමහර අය දීර්ඝායුෂ්කයි. විශේෂයෙන් මේ කතා කරන්නේ මිනිස්සු ගැන. සමහරු අල්පායුෂ්කයි, සමහරු දීර්ඝායුෂ්කයි. තව සමහර අයට බොහෝම ලෙඩ රෝග තියෙනවා. සඳහන් කරන තවත් සමහර අය ස්වාමීනි හරිම ලස්සනයි. හැබැයි සමහර අය ඊටාම අවලස්සනයි. තවත් සමහර අයට පරිවාර සම්පත්තියේ ඉන්නවා. බොහෝ පිරිස් ඉන්නවා යමක් කරගන්න ගියාම. හැබැයි සමහර අයට කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැති තරම්. සමහර අය බොහෝ සම්පත් ඇති අය, බොහෝ අය අල්ප සම්පත් ඇති අය. නැත්නම් ඊටාම දුප්පත්. ඒ වගේම සමහර අය ඊටාම උසස් කුලවල ඉපදිච්ච අය. සමහර අය පහත් කුලවල ඉපදිලා. සමහර අය හුඟක් නුවණ තියෙන අය. සමහර අයට මහත් නුවණක් නැති අය. මේ වාගේ විවිධයි ස්වාමීනි මේ සත්ත්ව ලෝකේ ස්වභාවය. මනුෂ්‍ය සත්වයාගේ උපත බොහොම විවිධයි. මේකට හේතු තියෙනවද කියලා තමයි අහන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
සුභමානවක මේ හැම කරුණකටම හේතුවක් තියෙනවා. සත්වයා කර්මය විසින් බෙදලා තියෙනවා. මොකද හැම පුජ්‍යලයකම කර්මය තමන්ගේ කරගෙන ඉන්නේ. කර්මය ස්වකීයයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කර්මයේ දායාද කරගෙනයි මිනිස්සු ඉන්නේ. තමන්ගේ දායාදේ කර්මයයි කම්ම දායාදා. ඒ වගේම කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ කම්ම පටිසරණ. ඒ වගේම කර්මය තමන්ගේ නෑය කරගෙන ඉන්නේ. කම්ම බන්දු. මේ කර්මය විසින් සත්වයා හීන ප්‍රනීත බවට පත් කරනවා. වෙනතින් මොකද්ද? කම්මස්ස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය ස්වකීය කරගෙන පින්නතුනි මේ ලෝකේ මේ ඉපදිච්ච හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතය තම තමන්ගේ පැවැත්ම තමන් විසින්ම මනාව සැලසුම් කරලා තියෙන්නේ. කර්මය කියලා කියහම කුසල කර්ම අකුසල කර්ම කියලා දෙකක් තියෙනවානේ. ඒතර කුසලත් අකුසලත් කර්ම. ඒතර මේ කුසල අකුසල කර්මයන්ට පුළුවන්කම තියෙනවා මේ පුජ්‍යලයන්ගේ ජීවිත සංස්කරණය කරන්න. සංසාරේ සංස්කරණය කරන්න. ඔබේ ජීවිතේ සංස්කරණය කරලා තියෙන්නේ ඔබම සිද්ධ කරගත්ත කර්මය. මගේ ජීවිතය අන්‍යයන්ගේ ජීවිත අපි හැමෝගෙම ජීවිත සංස්කරණය කරලා තියෙන්නේ මේ කුසල අකුසල එකතු වෙලා. එහෙම නැත්තම් අපි ජීවිතේ නැමැති පිටපත අපිම ලියාපු එකක්. මේක වෙන කවුරුවත් ලියපු එකක් නෙමෙයි. මගේ ජීවන පිටපත වෙන කාටවත් ලියන්නත් බෑ. එතකොට මේ පිටපත කොහොමද සැකසුනේ? මම විසින් සසර කරගත්ත කුසල කුසල ධර්මයන්ට අනුවයි. ඒකයි සඳහන් කළේ කර්මයේ ඥාතිය කරගෙනයි ඉන්නේ. කර්මයේ ස්වකීය කරගෙනයි ඉන්නේ. ඒ නිසා මේ කර්මයේ විසින් සත්වයා බෙදලා තියෙනවා. කොයි විදිහටද බෙදලා තියෙන්නේ? දීර්ඝායුෂ ඇති මිනිස්සු. අල්පායුෂ ඇති මිනිස්සු. එහෙමනම් මේ සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමිනී සමහරු දීර්ඝායුෂ්කයි සමහරු අල්පායුෂ්කයි. මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානවකේ එහෙනම් අහගන්න. මේ ලෝකේ ජීවත් වෙන කාලේ සමහර මිනිස්සු ප්‍රාණඝාත කරනවා. කරුණාව නැතු, මෛත්‍රිය නැතු, අනුකම්පා සහගත සිත් නැති නිසා ඔවුන් ප්‍රාණඝාත කරනවා. ලොකු කුඩා සත්තු ඔවුන් විසින් මරලා දානවා. ආංගික ප්‍රතිඵලයක් සත්‍යය අල්පායුෂ්ක වෙන එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්නතුනි ලොකු හෝ වේවා කුඩා හෝ වේවා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් විනාශ කරන්න එපා කියලානේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමහර කෙනෙකුට මේක වාක්‍යයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් මේක දියුරුමක් නේ. දියුරුම් ප්‍රකාශයක්.
දිවි හිමියෙන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වෙනවා. පින්නතනි යමෙක් දිවි හිමියෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණා නම් ඒක මොන දානයක්ද? ඒක අභය දානයක්. මේ ලෝකේ කොයි තරම් සත්තු ඉන්නවද? මේ ශික්ෂාපදයේ කෙනෙක් හරියට සමාදන් වෙනවත් එක්කම මේ ලෝකේ ඉන්න අන්‍ය කිසිම සත්වෙක් මම නිසා උපදවාගත්ත බයෙන් මිදෙනවනේ. මොකද කිසිම සත්වයකට මම නිසා බයක් නැහැ. ඔවුන් සියලු දෙනාටම මගෙන් අබය ලැබිලා තියෙන්නේ. කවුරුවත් මම නිසා තැතිගන්නේ නැහැ. බලන්න එක කොයි තරම් වටිනවද කියලා. අත්තානං උපමංකත්වා නහනීයන ඝාතී. තමන් උපමාවට අරගෙන අනුන් නසන එක නවත්තන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මාව මරණවට මම බයයි. මාව මරණවට මම බයයි වගේ අනික් අයත් තමන් මරණවට බයයි. අපිට පුළුවන් ගිහිල්ලා අනුන්ව මරලා එන්න. ඒ වුණාට තමන් මරන්නේ කෙනෙක් කෙනෙකුට තමන්ට පුදුම විදිහට මරණ බය දැනෙනවා. අන්න ඒක හොඳට අත්විඳින්න කියලා කියන්නේ. ඒක අත්විඳලා අනුන් නැසන එක නවත්තන්න. එවනම් ප්‍රාණඝාතය අල්පායුෂ්ක වීමට හේතු වෙන කාරණාවක්. මේත් එක්ක අපි කතා කළා පින්පව් වල තියෙන සංස්කරණ ලක්ෂණය. මේ ලෝකේ ඔබ යම් කාරණාවකින් දුකටපත් වෙනවද? අහවල් දී අඩු නිසා? අහවල් දී නැති නිසා? මේ සම්පත් හිගයි? මේ දේවල් ඌණයි? ආහාර පාන හිගයි? පිනතින එක කරගෙන තියෙන්නේ මමමයි. යමෙක් සතුටු වෙනවද? අවශ්‍ය දේවල් අවශ්‍ය තරම් තියෙන නිසා. ඒ හම්බ කිරීම හම්බ කරගෙන තියෙන්නේ ඔහුමයි. දන් දීලා, සිල් රැකලා, ගුණ පුරලා, බොහොම වෙහෙසිලා, බොහොම මහන්සි වෙලා මේ සංසාරේ මේ ජීවන ගමන, ජීවන රටාව නිවන් දකින්නතුරු මේ ජීවිතේ මනාව සංස්කරණය කරමින් ඒ පිටපත ලියලා තියෙන්නේ තමන්මයි. ඒ නිසා කාටවත් දොස් කියන්න බෑ. කාටවත් වෛර කරලා ඊර්ෂ්‍යා කරලා තේරුමකුත් නැහැ. මට හම්බෙලා තියෙන්නේ මන් රැස් කරගත්ත ප්‍රමාණය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒතර මේ අල්පායුෂ්ක වෙන්නේ ඇයි? තමන්ම කරපු දෙයක් මිසක් අනුන් කරපු දෙයක් නෙමෙයි. පිනතේ කර්මය ගැන කතා කරනකොට උපච්ඡේදක කර්ම, උපඝාතක කර්ම පැහැදිලි කරේ කොහොමද? කෙනෙක් උපදිනකොට දීර්ඝායුෂ අරගෙන එනවා. සමහර කෙනෙක්. නමුත් ඔහු කරපු සාංශාරික කර්මය ඔහුගේ ආයුෂය ඡේදනය කරනවා. හරියට මෙහෙම සඳහන් කළා. ඊටාම ශක්ති සම්පන්න පුජ්‍යලේ ඈතට විදිනවා ඊතලයක්. බොහෝ දුර ගමන් කිරීම සඳහායි මේ ඊතලෙ මුදා හරින්නේ. හැබැයි ඊතලෙ මුදා හරිනවත් එක්කම තවත් ශක්තිමත් පුජ්‍යලේ ලීයක් අතේ තියාගෙන ඉඳලා අර බොහෝ දුර ගමන් කරන්න සූදානම් වෙලා විදපු ඊතලයට එතනම පහර දෙනවා. බොහෝ දුර යා යුතුව තිබුණත් ඊතලේ එතනම වැටෙනවා. සත්වයා මෙලොවට එනකොට දීර්ඝායුෂ අරගෙන එනවා. නමුත් කර්මයේ විසින් ඔහුගේ ආයුෂය මගදී ඡේදනය කරනවා. උපච්ඡේදක. නැත්නම් ඝාතනය කරනවා. ආන්ගේ නිසා
මේ කාරණා විස්තර කරනවා. බොහෝ කරුණු කාරණා දක්වමින්. එතකොට අල්පායුෂ්ක වීමේ හේතුව සංසාරයේ අනුන්ගේ ජීවිත විනාශ කිරීම. අකාලයේ ජීවිත විනාශ කරපු එක ප්‍රධාන හේතුවක්. දීර්ඝායුෂ වෙන්නේ අනුන්ගේ ජීවිත ආරක්ෂා කරපු නිසා. කර්මය හරීම භයානකයිනේ. අනික කර්මය හරි විවිධයි. ඒ කර්ම එක එක විදිහට විපාක දෙනවා. සමහරලාට දැන් බලන්න. කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ. එක රහතන් වහන්සේ නමක්. කියන්නේ එක භික්ෂුන් වහන්සේ නමක්. තෙල් කටාරමක දැම්මා. ඒ භික්ෂුන් වහන්සේ ඒ තෙල් කටාරමේදී රහත් වෙනවා. හිත බොහෝම දියුණු කරගත්ත උතුම් භික්ෂුන් වහන්සේ නමක්. ඊළඟට රහතන් වහන්සේට අවශ්‍ය නම් තෙල් කටාරමෙන් මිදිලා යන්නත් පුළුවන්. වඩින්න පුළුවන්. නමුත් උන්වහන්සේ බැලුවා මොකක් හරි කර්මයක් තියෙනවද මගේ? බලහම මේ කර්මයක් එළවිලා තියෙනවා. මොකක්ද එළඹිච්ච කර්මය? සංසාරේ බොහෝ ඈත භවයක ගොපල්ලෙක් කිරි ටික දවාගෙන ඇවිල්ලා මේ කිරි දැන් උණු කරනවා. කිරි උණු කර කර ඉන්නකොට ගොපල්ලා දැක්කා ඒ මුට්ටියට මැස්සෙක් වැටුණා. ඔහුට පුළුවන්කම තිබුණා මැස්ස හැන්දෙන් අරගෙන අහකට දාන්න. නමුත් කම්මැලිකමත් එක්ක ඒ මැස්ස අයින් කළේ නෑ. මැස්සත් එක්කම කාල් ගෑවා. ඔහුගේ ජීවිතේ බේරා දිය හැකිව තිබියදී ඒ ජීවිතේ විනාශ කරන්න කටයුතු කරපු අකුසලයේ තවත් එක ප්‍රතිඵලයක් මේ තෙල් චාත්තියේ පැහෙන්න සිද්ධ වෙන එක. කොච්චර කාලයකට කලින් සිද්ධ වෙච්ච දෙයක්ද? කවදාවත් අමතක වෙලා තියනවද මේ පුජ්‍යලයා වෙනුවෙන් මෙච්චර විපාක දිය යුතුයි කියලා තිබුණ දේවල්? ඉඳ ආත්ම 100 ගණන් ගියත් මම කරගත්ත කර්මය මා කරාම එනවා. ඒක මමමයි විඳවන්න වෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගැලවෙන්න තැනක් අහසෙත් නැහැ. යමෙක් කර්මයක් කළොත් ඒ කර්මයෙන් ගැලවෙන්න තැනක් අහසෙත් නැහැ. ඒ කර්මයෙන් ගැලවෙන්න තැනක් සාගරෙත් නැහැ. ඒ කර්මයෙන් ගැලවෙන්න තැනක් ගිරි ගුහාවකත් නැහැ. අහසෙත් නැහැ. පොළොවෙත් නැහැ. ගිරි ගුහාවකත් නැහැ. නාන් තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. අපිත් වර්තමානයේ විනෝදාස්වාදයේ උදෙසා ඕන තරම් අකුසල් කරනවා. කුඩා සත්තු පුලුස්සලා මරනවා. සමහර අය කූඹි වාගේ සත්තු පුලුස්සනවා. දිමියෝ වාගේ සත්තු, ඇලඹියෝ වාගේ සත්තු ගෙවල් දොරකඩවල් ළඟ ඔය නොයෙක් තැන්වල ඉන්නකොට නොයෙක් වසවිස පාවිච්චි කරලා දාස් ගණන් එක තැන මරනවා. ඒ වගේ කල්පනා කරලා බලන්නකො සාමාන්‍ය ජීවිතය තුළ අපි රැස් කරන කර්ම කොච්චරද කියලා. මේක තමයි ඉතින් පොදුවේ ගත්තාම සංසාරේ දුකයි. කෙනෙක් අහනවා මිනිස්සුන්ටයි මේ සත්තුන්ටයි ගෙවල් ඇතුළේ ඉන්න පුළුවන්ද කියලා. ඉන්න බැරි වුණාට ඒක නවත්තන්න ක්‍රමයක් නැහැනේ. වහවහ සංසාරයෙන් එතර යන එකම තමයි තියෙන්නේ. ඒ නිසා මීයෝ මරන්න ඕනේ. කැරපොත්තන් මරන්න ඕනේ. මකුණු මරන්න ඕනේ. තවත් ඒ වගේ නොඑක් සත්තු ඉන්නව කරදර කරන. නමුත් ජීවත් වෙන්න කියලා අපේ පහසුව තකා තව ජීවිතයක් විනාශ කරන්න වෙන්නේ. ඊට වඩා වීරිය වැඩුවා නම් මෙහෙන් යන්න.
ඒ වීරිය නැති නිසා තමයි විවිධ හැල හැප්පීම් වලට ලක් වෙවි මේ සංසාරෙ මෙච්චර ඉන්නේ. ඒක නිසා ප්‍රාණඝාතය ඊට භයානක කුසල කර්මයක්. විවිධ විදිහට විපාක දෙන කුසල කර්මයක්. යමෙක් යමෙකුට යම්සේ කළාද කඩුවෙන් කපලා මැරුවොත් අපිටත් කඩුවෙන්ම කැපිලා මැරෙන්න වෙනවා. බොහෝ වෙලාවට එහෙමයි කර්ම විපාක දීලා තියෙන්නේ. කර්ම විපාක දීපු කාරණා පැහැදිලි කරන බොහෝ තැන්වල එහෙමයි කියලා තියෙන්නේ. හරියට නිකන් ඡායා පිටපතක් වගේ. මා කළ දේම මා කරයිනෝ. පුලුස්සලා මැරුවොත්, වසවිස යොදලා මැරුවොත්, පොඩි කරලා මැරුවොත් ඒ කර්ම අපි කරා එහෙම වෙනවා. විදුලි සැරවද්දලා මරන්න පුළුවන්. එහෙම කර්ම ඕන තරම් සිද්ධ වෙනවා. සුබමානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි සමහරු අල්පායුෂ්ක ඇයි සමහරු දීර්ඝායුෂ්ක අනුන්ගේ ජීවිත විනාශ කරපු අය අතර මගදී ඒ ජීවිත උදුරගත් අය සංසාරේ අති දීර්ඝ කාලයක් අල්පායුෂ්ක වෙනවා. මා විසින් ජීවිතය අරන් තියෙන්නේ අඩු වයසෙන් එක සතෙකුගේ. නමුත් ඒ කර්මය එකම කර්මය නිසා මගේ ජීවිතය අවුරුදු සමහරලාට 100 ගණන් අකාලේ මැරෙනවා. අකාලේ විනාශ වෙනවා. එක කර්මයක් නිසා. එහෙම කර්ම 100 ගණනක් කෙරුවොත් කොයිතරම් කාලයක් මට අකල් මරණයට ලක් වෙන්න සිද්ධ වෙයිද? ඒ විතරකුත් නෙමෙයි පින්නතුනි. සමහර අය දීර්ඝායුෂ්කයි. අනුන්ගේ ජීවිතවලට හානි කරලා නැහැ. අනුන්ගේ ජීවිත අකාලේ විනාශ කරලා නැහැ. බේත් හේත් ආදී ජීවිත රකින්න බොහෝම උපකාර කරලා තියෙනවා. ජීවිත බේරගන්න බොහෝ කටයුතු කරලා තියෙනවා. ජීවිතේ නැති වෙන්න ගියපු අයගේ ජීවිතේ ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. මේ වගේ කාරණා ආදරාශිය. එනිසා උන් දීර්ඝායුෂව සමහර අය ජීවත් වෙනවා. සුබමානවක අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර අය බොහෝ ලෙඩ රෝග වලින් යුක්තයි. සමහර අය ඊටාම නිරෝගී. පින්නතුනි අපි මේ ලෝකේ කොච්චර දකින්නවද මේ සිද්ධිය? සමහර දරු මාතෘ ගර්භයේ ඇතුලේ ඉඳලා විවිධ අසනීප වලට ලක් වෙලා විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙලා තමහරුන්ට දෙන බොහොම දුක්ඛිත උපතක්. ඉපදිච්ච තැන ඉඳලා නොයේක් ලෙඩ උපදිනකොටම එහෙමයි. සමහරට උපදිනකොටම වීදුරු කාමරයකවත් දාන්න වෙනවා. නොයෙක් ප්‍රතිකාර කරන්න වෙනවා. එතන ඉඳලා සමහර කෙනෙකුට අවුරුදු 3-4ක්, අවුරුදු 6-7ක්, අවුරුදු 7-8ක්, 10-15ක් ජීවිත කාලෙම විවිධ ආබාධ වලින් යුක්තයි. නිතර ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම දුක් විඳින ජීවිත කොච්චර තියෙනවද? විවිධ හේතු කොච්චර බලපාලා තියෙනවද? සුබමානවක අහනවා ස්වාමීනි ඇයි සමහර අය උපදින තැන ඉඳලම බොහොම රෝග බාධ වලින් යුක්තයි? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනුකම්පාව නැතුව, කරුණාව මෛත්‍රිය නැතුව, දණ්ඩෙන්, කැට කැබලිති ගල් ආදියෙන් සතුන්ට පහර දීලා හිංසා කරන අය කොච්චර ඉන්නවද? ආන්ගේ සත්ව හිංසනයේ ප්‍රතිඵලයක් තමයි මේ රෝගී වෙලා ඉපදෙන එක. පින්නතුනි කරුණාව නැති මිනිස්සු සත්තුන්ට වද දෙන්න තරම්. සමහර කෙනෙක් අහලා තියෙනවා මේ ගවයෝ බලන සමහර අය. සමහර ගවයෝ ටිකක් පාලනය කරන්න අමාරුයි.
දුවනවා, කඩා ගන්නවා. සමහර අය ගස්වල බැඳලා හොඳට කෙටි වෙන්න ගහටම හේතු වෙන්න බඳිනවා. දිග දඬු කඩාගෙන සමහර අය තුවාල වෙන තරමට පහර දෙනවා. අහලා තියෙනවා සමහර අය තමන් පාවිච්චි කරන කෙවිත කෙරවලට ඇණයක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. පහර දුන්නාම ඇණෙන් හැම සිදුරු වෙනවා. සතා පාලනය කරගන්න කියලා. නමුත් ඇණයක් අපිට පෑගුණාම කටුවක් අපට ඇනුනහම කෝ අත්තානං උපමං කତ୍වා. අර ඇණින් හිල්ලුනහම මොන වේදනාවක් විඳිනවද? එහෙමත් පහර දීලා එහෙමත් රිදවලා විලි ලැජ්ජ නැතුව සමහර අය උදේට ගිහිල්ලා කිරි ටිකක් දවා ගන්නවා. අනුකම්පාව මෛත්‍රිය කොයිතරම් ඈත් වෙලාද? මෙන්න මෙහෙම සත්තුන්ට හරියට දසවද දෙනවා. කරුණු කාරණා බොහෝම තියෙනවා මේ එක කරුණක් එක්ක සාකච්ඡා කරන්න. මේ සත්තු හරියට හිර කරලා හදනවා. හිතන්න කොයිතරම් අකුසලයක්ද කියලා. දැන් සමහර කුරුල්ලෝ ජීවිත කාලෙම ඉන්නේ කූඩුවක. ඔහුට ඔහුගේ ලෝකයේ සදහටම අහිමි. හැබැයි කරුණු කියහම බොහෝ අය නොයේ හේතු දක්වනවා. ඒගොල්ලෝ කොහොමත් කූඩුවල තමයි හැදෙන්නේ කියනවා. ඒගොල්ලන්ට කොහොමත් පරිසරයේ හුරු නැහැ කියලා කියනවා. පරිසරයට ගිහලා ජීවත් වෙන්න බෑ කියන මේ විවිධ හේතු තියෙනවා. නමුත් ඒ සතා කූඩුවේ ඉන්න තාක්කල් ඒකේ කම්බි ටික හපහපා ඉන්නවා. කොයි මොහොතේද මේ කම්බි ටික කඩාගෙන මේ නිදහස් පරිසරයට යන්නේ කියලා. සමහර කැලේම නිදහස් පරිසරයේ හිටපු සත්තු ගෙනල්ලා කූඩු කරගන්නවා. වෙනතින් රාජ භෝජන දීලා හැදුවත් වැඩක් නැහැනේ. ඔබ ගැන හිතන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකනේ අත්තානං උපමං කତ୍වා. ලොකු කාමරයක ඊටාම සුවදායක යහනක් තියලා වායු සමීකරණය කරලා ඔය රූප වාහනිය ආදී අවශ්‍ය සියලු දේවල් සපයලා ආහාර පාන ආදී සියල්ල සපයමින් ඔබේ මුළු ජීවිත කාලෙම මේ කුටියට වෙලා ගත කරන්න වුණොත් මේ මොන සැප සම්පත් ලැබුණත් ඔබට ඒක සැපක්ද කියලා හිතන්න. ඔබ ඒකට කැමතිද කියලා හිතන්න. ඒ සැප සම්පත් මොනව නැතත් එළියට බහැලා හුලන් ටිකක් වැදලා ලුණු ටිකක් එක්ක හරි ආහාර ටිකක් අනුභව කරලා මේ පරිසරයට නිරාවරණය වෙලා ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද? ඒතර මේ කූඩුවේ ඉන්න සතා කොච්චර කැමතිද නිදහස යන්න? කවුරු තර්ක විතර්ක ගොඩ නැගුවත් ඒ කර්ම සංසාරේ විඳින්න සිද්ධ වෙනවා. මාළු ඇති කරනකොට සමහර විශාල මාළුවේ පුංචි ටැංකිය ඒගොල්ලෝ කොච්චර නිදහසේ ඇවිදින්න කැමතිද? ඊට පස්සේ විවිධ ප්‍රශ්න. වැවට ගෙනහිල්ලා දාන්න බෑ. වැවේ ඉන්න මත්ස්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්. වෙන තැනකට දාන්න බෑ. වෙන සතෙක් කන්න පුළුවන්. නමුත් ඒ කොහොම වුණත් දැන් කර්මයට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. එතෙන් යමක් කරන්න කලින් හුඟක් හිතන්න ඕනේ. තවත් නොඑක් සත්තු සුනකයෝ ඇති කරනකොට උනත් විශාල සුනකෙක් පුංචි කුටියක දාගෙන වහගෙන තියලා තියෙනවා. කූඩුවට යන්න කියනකොට බයටනේ යන්නේ. එළියට ගත්තාම කොයිතරම් සතුටින් නැගලනවද? ඒ කියන්නේ එළියට වෙලා ඉන්න බොහොම කැමතියි. මොකද අපිට සංසාරේ බොහෝ කාලයක් එහෙම හිර වෙලා කොටු වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. ඒකත් සත්ව හිංසනයක්. පහර දීලා තුවාල කරලා ඇනලා පුලුස්සලා කොයිතරම් හිංසා කරනවද? මිනිසුගේ තණ්හාව සමහර වෙලාවට මගේ කියලා කියන්නේ
රත් කරපු යකඩ කූරකින් ගවයෙක් පුළුස්සනවා. ඒ ගවයාගේ මගේ අයිතිය සලකුණු කරනවා. එක්ක මගේ නමේ අකුර නැත්තම් වෙනම ලාංඡනයක් මේ අහවලාගේ. නමුත් හැම වෙලාවෙම හිතන්නේ මේ පිලිස්සෙල ඔබට කළොත් මේ මගේ දරුවෝ මව්පියෝ අපිව පිලිස්සුවොත් එහෙම. අත්තානං උපමං කତ୍වා. හැම වෙලාවෙම තමන් උපමාවට ගන්න. දේශනා කරනවා ක්‍රූර වූ සිතින් යුක්තව අනුකම්පාව නැතුව කරුණාව මෛත්‍රිය නැතුව සත්ව හිංසනය කරපු අය උපදින භවවල බොහෝ රෝගාබාධ සහිතව උපදිනවා. ඊටාම රෝගී අය. අපි සමාජයේ එහෙම අය ඕන තරම් දකිනවා. ඒ වගේම තමයි නිරය වලින් ඇවිල්ලත් බොහොම දුක් විඳින අය ඉන්නවා. මේවායි කරුණු පැහැදිලි කරනවා. සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ ලෝකේ සමහර අය බොහෝම රෝග සහිතයි. සමහර අය නිරේවල ඉපදෙනවා. එනම් ප්‍රාණඝාතයේ නිරේ ඉපදෙන්න හේතුවක් සත්ව හිංසාව රෝගාබාධ වලට ගොදුරු වෙන්න හේතුවක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් අහන කාරණාව සමහර අය බොහෝම ලස්සනයි. සමහර අය හරි විරූපයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. මානවකේ මේ ලෝකේ ජීවත් වෙන සමහර අය සුළු දෙයට පවා මනාව කෝප වේද. ආන් එවන් අය ඊට විරූපී වෙලා උපදිනවා. කරුණාව නැහැ. මෛත්‍රිය නැහැ. දයාව අනුකම්පාව ඉවසීම කියන ගුණධර්ම ප්‍රගුණ කරලා නැහැ. ඊට සුළු දෙයට කේන්ති ගන්නවා. අපි කියන්නේ හොස්සාගින් මැස්ස යන්න බෑ ඒ මනුස්සයාට කේන්ති යනවා කියලා. අපි මුලින්ම කතා කළා තමන්ගේ පිටපත තමන්ම තමයි ලියන්නේ කියලා. ඉතින් මේ කේන්තියේ ප්‍රතිඵලය මොකද්ද? පින්නතුනි කෙනෙක් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක, ද්වේෂයෙන් ඉන්න වෙලාවක හදිසියේ මරණයටපත් වෙනවා. එක්ක නිරේ උපදිනවා. එහෙම නැත්නම් විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. නයික් පොළඟෙක් කුණ කටුවේ මේ ආදි විස සහිත සත්තු වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. යකෙක් වෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි. නිරේ ඉපදෙන්න තියෙන ඉඩකඩත් එහෙමයි. ඒ නිසා ද්වේෂසිතින් මිදෙන්න කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕනේ. ද්වේෂය හරීම භයානක කුසලයක්. මරණ මංචකයේ ඕන තරම් ද්වේෂයටපත් වෙන්න පුළුවන්. මොකද වේදනාව බොහොම දැනෙන අවස්ථාවක් නේ මරණය කියලා කියන්නේ. ධර්මයක හොඳට පැහැදිලි කරනවා. මරණ වේදනාව. අනාථපිණ්ඩික සිටුතුමා, ධනංජානි බ්‍රාහ්මණතුමා මනාව පැහැදිලි කළා මරණ වේදනාව ගැන. ධර්මයේ තව නොඑක් තැන්වල මරණ වේදනාව ගැන කරුණු දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව ද්වේෂයකින් තොරව ඉවසන්න පුරුද්දක් ඉපෙයි. දැන් ඔබ හිතලා බලන්නකෝ. තද ඔළුවේ කැක්කමක් දැනුණාම ඔබට කේන්තියක් නැද්ද කියලා? ගෙදර අනික් අය හයියෙන් කතා බහ කරනවා වුණොත්, ගුවන් විදුලියක් රූප වාහනයක් හඬ වැඩියෙන් දානවා වුණොත් ඔබට කේන්ති කියලා ඔබ කොච්චර කෑ ගහයිද? ඇයි මේ ඔළුවේ කැක්කුම ඉවස ගන්න බෑ? මේ බඩේ කැක්කුම ඉවස ගන්න බෑ. දැන් ඔළුවේ කැක්කුම කියන එක අපිට හොඳට පුරුදුයි. බඩේ කැක්කුම කියන එක අපිට හොඳට පුරුදුයි. නමුත් මරණ වේදනාව කියන එක පුරුදු නෑනේ. ඒ කලින් දැනිච්ච වේදනාවක් නෙමෙයිනේ. අන්තිම වෙලාවටනේ දැනෙන්නේ. ඉතින් ඒ හින්දා ඉවසන්න පුරුදු නෑ. ඒ නිසා තරහ එනවා. ඒ තරහෙන් ඉන්න වෙලාවක හුස්ම ටික පිට වුණොත් වෙන්න තියෙන අනතුර තමයි මුලින් මතක් කළේ.
ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෛත්‍රී ප්‍රගුණ කරන්න ජීවිතයක කියලා. මෛත්‍රී භාවනාව මනාව දියුණු කරනකොට අභ්‍යන්තර ආබාධ ඉවත් කිරීම, බාහිර ආබාධ ඉවත් කිරීම කියලා කාරණා දෙකක් තියෙනවා. අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්න හොඳට පුරුදු වෙලා හිටියහම මරණ මංචකේ නමුත් දැනෙන මේ කායික වේදනාව වහාම පහ කරගන්න ක්‍රමය ඔහු මනාව දන්නවා. මේ වේදනාව විඳ විඳ තමන් කරගත්ත කුසල් සිහිපත් කරන්න බෑනේ පින්නතුනි. ඒ වේදනාවෙන් මිදෙන්න ඕනේ. එකෙන් නිදහස් වුණාම තමන්ට පුළුවන්. තමන් කරගත්ත සසර කුසල්, මෙලව ජීවිතේ කරගත්ත කුසල් විශේෂයෙන් ආවර්ජනය කරගන්න. එහෙම වුණොත් යහපත් වෙයි. හැබැයි දේශ සහිතව හුස්ම පිට කරන්න වුණොත් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අංගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනකොට දේශ සහගතව හැසිරුණ අය නැවත උපදිනකොට ඊටාම විරූපී පුජ්‍යලයන් බවට පත් වෙලා ඉපදෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර අය මේ ද්වේෂය නිසා බොහෝ අකුසල කර්මත් ද්වේෂය නැමැති අකුසල කර්මය කරගන්නවා වගේම ඒ ද්වේෂය පාලනය කරගන්න බැරි වෙච්ච නිසා තවත් බරපතල අකුසල් කරනවා. මවට පහර දෙනවා. පියාට පහර දෙනවා. සමහර වෙලාවට තුනුරුවන්ට වුණත් දොස් කියන්න පුළුවන්. එළඹුණ යම් කාරණාවක් එක්ක. පිනතින අර ජටිල සිටුතුමාගේ කතාවේ ඒ වාගේ කාරණාවක් මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යය නිමා කරන්න රත්තරන් අවශ්‍යයි කියලා රංකරුවට කියහම රහතන් වහන්සේට බනිනව රංකරුවා. බිරිඳත් එක්ක රණ්ඩු වෙවි ඉන්නේ ඒ වෙලාවේ. නමුත් බිරිඳ පස්සේ අහනවා ඔබ මගෙත් එක්ක තියෙන කේන්තිය නිසා භාග්‍යතුන් වහන්සේට නේද ශාස්ත්‍රුන් වහන්සේට නේද බැන්නේ කියලා. ඒ වෙලාවේ නම් සිහිය ඉපදිලා රාතන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා අහනවා ස්වාමීනි මම මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඔහුට කල යුත්තේ මොනවද කියන කාරණාව රාතන් වහන්සේ මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යය තැන්පත් කරන්න රණින් මල් හදන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් කරලා ඔහු තමගේ කර්මය බාල කරගන්නවා. ඒතර මේ ද්වේෂය නිසා තේරෙන්නේ නැහැ කාටද බනින්නේ මොනවද කියන්නේ මොනවද කීවේ තේරෙන්නේ නැහැ. ද්වේෂයේ පුද්ගලයා අන්ධ පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ තුලින් මහා කුසල් රැස් කරනවා. ඒ ඇතින ද්වේෂය හරි භයානකයි. කී දෙනෙක් ද්වේෂය නිසා හදිසි කෝපය නිසා මව්පියන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? තම සහෝදර සහෝදරියන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? තවත් මනුස්ස ජීවිත විනාශ කරලා තියෙනවද කොච්චර? කෝපය නිසා. නමුත් ඒවා මේ සංසාරේ සුළුපටු අකුසල් නෙමෙයිනේ. ආන් ඒ නිසා මේ ද්වේෂයට පත්වෙච්ච පුජ්‍යලේකුගේ මුහුණ දිහා බලන්නවත් සාමාන්‍යයෙන් කෙනෙක් කැමති නෑ. මුහුණ බලන්නවත් කැමති නෑ. ඇයි ඒ මූණ හරිම විරූපයි. ඒ මූණේ තියෙන බොහොම රෞද්‍ර පෙනුමක්. අන් ඒක නිසා ද්වේෂ සහගතව හිටපු අය ප්‍රියමනාපව උපදින්නේ නැහැ. ඇස් දෙක උනත් ලස්සන නැහැ. බොර පාට ඇස් දෙකක් තියෙන්නේ. නැවත ඉපදුනත්. නහරවැල් ඉලිපිච්ච මුහුණක් තියෙන්නේ. ප්‍රියමනාප නැහැ. දේශනා කළා ඒ විරූපී බවට හේතුව ද්වේෂ සහගත බවයි. මල්ලිකෝවාද සූත්‍ර දේශනාවෙත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මනාව දේශනා කළා. මල්ලිකා දේවිය
බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සමහර කාන්තාවෝ හරියම ලස්සනයි. ඒ වුණාට ස්වාමීනි ඒගොල්ලෝ හරි දුප්පත්. සමහර කාන්තාවෝ එච්චර ලස්සන නෑ ස්වාමීනි. ඒ වුණාට හරි පෝසත්. ස්වාමීනි තවත් සමහර කාන්තාවෝ පිරිසක් ඉන්නවා. ලස්සනත් නෑ ධනයත් නෑ. තවත් සමහර කාන්තාවෝ ඉන්නවා. ධනයක් තියෙනවා රුවක් තියෙනවා. ලස්සනක් තියෙනවා. මොකද්ද මේ විවිධත්වයට හේතුව කියලා? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මල්ලිකාවෙනි මේ ලෝකේ සමහර කාන්තාවෝ බොහොම ලස්සනයි නමුත් දුප්පත්. ඒගොල්ලෝ සංසාර ජීවිතේ කරුණා මෛත්‍රී පෙරදරුව ජීවත් වෙලා තියෙනවා. ඒකෙන්ද මුවමඩල බොහොම ලස්සනයි. හැබැයි දම්පැන් දීලා තියෙන ඊටාම අඩුවෙන් නිසා ඒගොල්ලෝ දුප්පත්. සමහර කාන්තාවෝ අවලස්සනයි. ඔවුන් ද්වේෂ සහගතව මෛත්‍රී කරුණා ගුණයන්ගෙන් තොරව කටයුතු කරලා තියෙනවා. හැබැයි ධනවත්. හොඳට දන් දීලා තියෙනවා. සමහරු දන් දුන්නෙත් නැහැ. කරුණා මෛත්‍රී ගුණ තිබුණෙත් නැහැ. ඒ නිසා ලස්සනත් නැහැ. ධනයත් නැහැ. සමහරු අය ළඟ මෛත්‍රී කරුණාව තිබුණා වගේම මනාව දම් පැන් දීලා තියෙනවා. ආන් ඒකින්ද ඒ ඇයට ලස්සනක් තියෙනවා. ඒ ඇයට බවභෝගයක් තියෙනවා. එන මේ රුව ගුණ ඇති කරවන වඩවන ප්‍රධාන හේතුවක් තමයි මෛත්‍රී ගුණ සහිතව ජීවත් වෙන එක. දේශසිතින් කටයුතු නොකරන එක. හැම මොහොතකම ප්‍රියමනාප ඇහින් අනුන් දිහා බලන එක. කරුණාව මෛත්‍රිය පිරිච්ච ඇහැක්. දකින්න කෙනාට ලෙන්ගතුකම උපදින ඇහැක්. ඇහැ දිහා බලපු කෙනෙක් නිමන්න පුළුවන් ඇහැක්. සහිත කරුණාවෙන් පිරුණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒක තමන්ටම කරගන්න අපූර්වතම වූ ලාභයක්. අදට වඩා ලස්සනට හෙට උපදින්න ඕනේ නම් වැඩියෙන් මෛත්‍රී ආදී ගුණ ධර්ම ප්‍රගුණ කරන්න. ඒවට තව නොයෙක් හේතු කාරණා තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රධාන කරුණු. ඒ නිසායි මුල ඉඳලම අපි කතා කරන්නේ තමන්ගේ ජීවිතේ සංස්කරණය කළේ තමන්මයි කියලා. සුබ මානවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සමහර අය හරම අල්පේසාක්‍යයි. අනුන්ගේ සැපතේ සතුටු නොවෙන අය. අල්පේසාක්‍යයි කියලා කියන්නේ මහේශාක්‍ය බවක් නැහැ. ඇසුරු කරන්න පිරිසක් නැහැ. වැඩක් කරගන්න ගියාම වැඩක් කරව ගන්න කෙනෙක් නැහැ. හැම වැඩක්ම තමන් තනියම දුවලා කරන්න ඕනේ. අල්පේසාක්‍යයි. පිරිස හිටියත් තමන්ගේ කටයුතට ගැලපෙන්නේ නැහැ. අල්පේසාක්‍යයි. ඉතින් මේ අල්පේසාක්‍ය බව පැහැදිලි කරන්න මේ ධහම තුල පින්නතනි බොහොම කරුණු තියෙනවා. එකක් ඊර්ෂ්‍යා කරන අයට පිරිස් සම්පත්තිය නැහැ. මහේශාක්‍ය බව නැහැ. නමුත් පරිවාර සම්පත්තිය ඇතුව මහේශාක්‍ය විදිහට ජීවත් වෙන්න තව කොයිතරම් දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? දන් දෙන තැනින් පටන් ගත්තාම මේ ලෝකේ සමහර අය ඉන්නවා. ඒ අය දන් දෙනවා. තමන්ගේ ශක්තියෙන් තනියම දන් දෙනවා. භවභෝග ලබනවා. පරිවාර සම්පත් නැහැ. සමහරු අනුන්ගෙන් සම්මාදම් කරලා දන් දෙනවා. හැබැයි තමන් වියදම් කරන්නේ. පරිවාර සම්පත් ලැබෙනවා. භවභෝග සම්පත් නැහැ.
සමහර අය මුලින් සඳහන් කළේ එයට භවභෝග ලැබෙනවා පරිවාර සම්පත් නැහැ. මේගොල්ලන්ට පරිවාර සම්පත් ඉන්නවා භවභෝග සම්පත් නැහැ. තව සමහරු ඉන්නවා පිරිසත් නැහැ, ධනයත් නැහැ. Taman දීලත් නැහැ, අනුන් සම්මාදම් කරවලත් නැහැ. සමහරුන්ට ඕන තරම් පිරිසත් ඉන්නවා, ධනයක් තියෙනවා. තමනුත් වියදම් කරලා අනුන්ගෙනුත් සම්පත් අරගෙන හැමෝම සම්බන්ධ කරගෙන මහානීය පින්කම් කරලා. ඒක මහේශාක්‍ය බවට ලොකු හේතුවක්. සමහරුන්ට අනුන්ගේ සැපත දරා ගන්න බෑ. අනුන්ගේ සතුට ඉවසන්න බෑ. අන්‍යයන්ගේ ඕනම දෙයක් ඉවසන්න බැරි අය කොච්චර ඉන්නවද? දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා කියලා කිව්වොත් ඒකට ඊර්ෂ්‍යා කරනවා. කෙනෙක් සතුටින් ජීවත් වෙනවා කියලා කියහම ඒක කඩාකප්පල් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. කෙනෙක් හොඳට යමක් හරි හම්බ කරගන්නවා කියලා කියහම ඒකට ඊර්ෂ්‍යා කරනවා. එහෙමයි නින්නේ ඕන තරම්. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයෙන් ඈත් වෙලා කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන අනුන්ගේ සැපතෙදිත් අනුන්ගේ විපතෙදිත් උන්ට පිහිට වෙලා සැපතෙදි සතුටු වෙනවා වගේම විපතෙදි පිහිට වෙන්න. සැප දුක නැති හැම වෙලාවකම මධ්‍යස්ත වෙන්න. හැම වෙලාවෙම අනුන්ගේ යහපත ගැන හිතන්න. ඕනම කෙනෙකුට වෙන වරදක් කරදරයක් Tamanට වුණා හා සමානව දකින්න. ආන් එහෙම ඊර්ෂ්‍යාවෙන් තොර වෙලා ඔවුනොවුන් බිඳවන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, ගැටෙන පෞල් ජීවිත අතර ඇතු කරන්නේ නැතුව, ගුරු සිසුන් අතර ඇති කරන්නේ නැතුව, මව්පියන් දරුවන් අතර ඇති කරන්නේ නැතුව, පත්තු වෙන ගින්දර හැම වෙලාවෙම නිමල දාන්න කාරුණිකව කටයුතු කරන්න පුළුවන් අය. මහේශාක්‍ය ජීවිත ලබන අය. මේ කරුණ සුබමානවකට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පින්නතුනි සුබ සූත්‍රයේ ඉදිරි කාරණා ටික පැහැදිලි කරමින් අපිට තවත් ධර්ම දේශනාවක් ඉදිරියට සිද්ධ කරන්න වෙනවා. අපි ඊතුරු කාරණා ටික ඉදිරි දේශනාවේදී සාකච්ඡා කරමු. නමුත් අපි සාකච්ඡා කරපු මේ කාරණා හතර තුල අපේ ජීවිතේ මේ වෙනකොට වෙනස් කරගන්න තියෙන සම්දිස්ථාන කොයි විදිහට වෙනස් විය යුතුද කියන කරුණු කාරණා රාශියක් අපි කතා කළා. ඒ කරුණු වලට අනුව තමන් මුට ඒ කරුණු ආරෝපණය කරගෙන මම ළඟ මේ වරද තියෙනවා නම් මේක නිවැරදි කරගත යුතුයි කියන තැනට ඇවිල්ලා කටයුතු කරන්න. හැම වෙලාවෙම මේ පින් සහ කුසල් පින කුසලයේ එක වචනයක්. එතකොට කුසල් එහෙම නැත්නම් පින් ඒ වගේම අකුසල් අපේ ජීවිතේ සංස්කරණය කරනවා. ඒ පිනට පවට අනුව තමයි මේ ජීවිතේ මට ලැබෙන නොලැබෙන දේවල් තීරණය වෙලා තියෙන්නේ. අනික මේ ජීවිතේ මම විඳින්නේ සැපද දුකද ඒක මම හම්බ කරගත්ත දේ. ඒකයි මුලින්ම සරලව සඳහන් කළේ මනුස්ස ලෝකයේ නැමැති වේදිකාවේ මම රංගපාන පිටපත මමම ලියාගෙන ඇවිල්ලයි මේ රංගපාන්නේ. ආංගික මනාව තේරුම් අරගත්තාම මං කොහොම කටයුතු කළ යුතුද කියන කාරණාව ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත පිහිටලා සංසාර දුකෙන් අත මිදලා සුගතියෙන් සුගතියට ගමන් කරලා මේ සංසාරයෙන් එකතර වෙන්න ඔබ සියලු දෙනාටම මේ සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලැබුවේ ජූලි මාස 14 වන දින ජන්මදිනයේ යෙදෙන
ස්වීඩනයේ ජීවත් වෙන අනෝජා විමලරත්න මහත්මිය විසින් පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා ජූලි මාස 14 වන දින ජන්මදිනයේ යෙදෙන ස්වීඩනයේ වෙසෙන අනෝජා විමලරත්න මහත්මිය විසින් දායකත්වයේ දරා තිබෙනවා. විමලරත්න මහත්මියගේ උතුම් අරමුණ සිහිපත් කරනවා. තම පවුලේ සහෝදර සහෝදරියන් දූ දරුවන් හා අන්‍ය වූ සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම පරලෝ සැපත් වුණ දෙමව්පියන් හා මිත්තණිය ඇතුළු පරලෝ සැපත් සංසාරගත සියලුම ඥාතීන්ටද ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් මේ කුසල අනුමෝදන් වීම තුළින් ඒ හැම කෙනෙකුටම උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. විශේෂයෙන් දේශනාව සඳහා වැඩම කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ කුසල අනුමෝදන් වී නිවනින් සැනසෙන්න ලැබේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාටද සත්පුරුෂයන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරන මහත්මියගේ විශේෂ ප්‍රාර්ථනාවක් වන මේ සංසාරයේ විශේෂ ප්‍රාර්ථනාවක් වන මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික භාවය ලැබේවා. නිර්මල පර්යාප්තියම අසන්ට ලැබේවා. කල්යාණ මිත්‍ර සේවනයේම ලැබේවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ අනුකම්පාවට ලක් වේවා. උපදින හැම ජීවිතයක්ම සම්මා දිට්ඨික ජීවිතයක් බවට පත් වේවා. ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන හැම භවයකම ප්‍රමුඛ ස්ථානයේ අරගෙන අපුපස්ථාන කරන්ට ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම සඳහා මේ සියලු කුසල ධර්මයන් විමලරත්න මහත්මිය ඇතුළු පුණ්‍යානුමෝදනා කළ හැම කෙනෙකුටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ජූලි මාස 14 වන දින ජන්මදිනයේ සිහිපත් කරන අනෝජා විමලරත්න මහත්මියට අපි විසින් රැස් කරගත්ත මේ උතුම් කුසල ධර්මයන්ද අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. එතුමිය ප්‍රාර්ථනා කළ ආකාරයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින්ම සැනසීම ලබා ගනිත්වා කියලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ නිබ්බානං